ආයිබෝන් පුතේ බහුවර්ණ සාකච්ඡාව යටතේ අද දවසේ අපි සිද්ධ කරන්නේ ඒකක හා මාන විභාග බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව. ඒතර පුතේ 1982 සිට 2015 දක්වා ඒකක හා මාන කොටසට අයත් විභාග බහුවර්ණ අද දවසේ සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් අපි වැඩි පටන් ගමු. පුතේ 1982 අහලා තියෙන ප්‍රශ්නේ බලමු. f සමානයි k වරක් මූල t බෙදීම m යන සමීකරණේ t නිව්ටන් වලින්ද m මීටරයට කිලෝග්‍රෑම් වලින්ද f තත්පරයට වලින්ද වූ විට k සමානයි 1 වේ. අපි m මීටරයට මිලිග්‍රෑම් වලින් මැන f සහ t ඒකක f සහ t ඒකක කලින් සේ තබාගත හොත් කේවල අගය කුමක්ද කියලා යහන. පුතේ දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ. හරිද? එතන මෙහෙමයි පුතේ සමීකරණය දීලා තියෙන්නේ f සමානයි k t බෙදීම n. දැන් දෙවන අවස්ථාවේදී කියනවා දැන් පළවෙනි අවස්ථාවේදී අපි මේකට අදාළ ඒකක ආදේශ කරොත් දෙවන අවස්ථාවේදී කියනවා පුතේ මේකේ m කියන එක්කෙනාව මීටරයට මිලිග්‍රෑම් වලින් මයින්නවා. f සහ t කලින් විදියටම තියනවා. එහෙමනම් කේවල අගය මොකක්ද කියලා අහන්න. එහෙනම් පළවෙනි අවස්ථාවට අදාළව පුතේ අපි ඒකක ටික ආදේශ කරගන්න. f තත්පරයට වලින් මැනලා කේවලට ලැබිලා තියෙන 1යි t මැනලා තියෙන්නේ පුතේ t මැනලා තියෙන්නේ මොන වලින්ද බලන්න නිව්ටන් වලින් m මැනලා තියෙන්නේ මීටරයට කිලෝග්‍රෑම් වලින්. මොන පළවෙනි අවස්ථාවට අදාළව අපි සමීකරණය දාමු. එක අවස්ථාව. පැහැදිලිද? පුතේ ඊට පස්සේ කියනවා m කියන එක්කෙනා මීටරයට මිලිග්‍රෑම් වලින් මැනලා f සහ t කලින් ඒකක වලින්ම මැනලා. එහෙනම් මෙන්න දෙවන අවස්ථාවට දාන්න. f තත්පරයට වලින්මයි කේවල අගය දන්නේ නැහැ. k කියලා දාගමු. t කලින් ඒකකෙන්ම මැනලා. ඒ කියන්නේ නිව්ටන් වලින්. හැබැයි m මැනලා තියෙන්නේ මීටරයට මිලිග්‍රෑම් වලින්. පැහැදිලිද පුතේ? එහෙනම් අවස්ථා දෙකට අනුරූපීව ලැබිච්ච සමීකරණ දෙක අපි බෙදලා දාමු. මේ තියෙන දෙක අවස්ථාව. හරි? ඒකක ආදේශ කරලා මේ සමීකරණ දෙක හදාගන්න. මම මේ සමීකරණ දෙක බෙදනවා පුතේ. තත්පරයට කැපිලා යනවා. නිව්ටන් වලට නිව්ටන් කැපිලා යනවා. මීටරයට මීටර කැපිලා යනවා. ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. මේ මූල ඇතුළේනේ තියෙන පුතේ එකම. හරි? එතකොට මේ පැත්තේ සේරම කැපිලා ගිහලා දැන් 1යි. මෙතන තියෙන පුතේ 1 ලියන්නේ නැහැ මම. මූල ඇතුලේ 1යට කිලෝ කියන්නේ පුතේ උපසර්ගයක් 10 3යි. පැහැදිලිද? මේ පැත්තේ k තියෙනවා. ඒ වගේම මෙතන වර්ගමූල ඇතුලේ පුතේ මිලි තියෙනවා. 1යට මිලි කියන්නේ උපසර්ගයක් 10 ඍණ 3යි. මෙන්න මේක සුළු කරාම පුතේ ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ පැත්තකින් කොහොමද? ඔය විදිහකට තියෙන්නේ. මේකේ 1යට k. මම මේ සේරම පුතේ එක වර්ගමූලයක් ඇතුළට ගන්නවා. එක වර්ගමූලයක් ඇතුළට ගත්තොත් 1යට 10 3 බෙදීම 1යට 10 ඍණ 3. ඔයාලට ඕන මේ 10 ඍණ 3 මෙතනට අරගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර 10 ඍණ 3 උඩට ගත්තට පස්සේ පුතේ 10 ධන 3 වෙනවා. එහෙම නැත්නම් මේ 10 ඍණ 3 කෙලින්ම ඉහළටම ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට. ඔන්න ඔය විදිහට. පැහැදිලිද? අතන පුතේ මේකෙදි කරේ මේ වර්ගමූල දෙකම එක වර්ගමූලයක් ආකාරයට ගත්ත. එක වර්ගමූලයක් ඇතුළට අරගෙන සුළු කිරීමක් කරේ. ඔක ඔයා දන්නවා. හරිද? දැන් පුතේ වාට පුළුවන් මේකට හරස් ගුණ කරලා කීප්ත කරගන්න. මේ පැත්තේ 10 ඍණ 3 තියෙනවා. මෙතන පුතේ 10 ධන 3 තියෙනවා.
හරස් ගුණ කරලා කේව මෙහෙට දැම්ම මේක සුළු කරාට පස්සේ පුතේ 10 ඍණ 6ක් එනවා. හරි? ඒකේ වර්ගමූලය අපට ගන්න තියෙන්නේ නේද? එතකොට පුතේ 10 ඍණ 6 වර්ගමූලය කීයක් එනවද පුතේ? 10 ඍණ 3. එහෙමනම් කේවලට ලැබිය යුතු අගය පැහැදිලි 10 ඍණ 3යි. එතකොට ලොකු දෙයක් කරේ නැහැ. අවස්ථා දෙකේදී තිබ්බ ඒකක ආදේශ කරලා ඒකක සමීකරණ දෙකක් හදාගත්තා. ඊට පස්සේ ඒ දෙක බෙදලා දැම්මා. එහෙමනම් පිළිතුර පැහැදිලි. කේවලට ලැබෙන්න ඕනේ 10 ඍණ 3යි. ඒ කියන්නේ පිළිතුර 1යි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. පරීක්ෂණයකදී අරේ සිම්පල් A වන v වේගයකින් වැටෙන ගෝලයක් මත ඇති F නම් ඝර්ෂණ බලය F සමානයි KAV වර්ග යන සූත්‍රයෙන් දෙන බව සොයාගෙන ඇත. කේවල මාන මොකක්ද කියලා යහන්න. බලන්න පුතේ කේවල මාන. දෙවන ප්‍රශ්නය. ඒකේ දීලා තියෙනවා අපට F සමානයි KAV වර්ග. එතකොට F කියලා කියන්නේ පුතේ ඝර්ෂණ බලය. A කියලා කියන්නේ අරේලු v වේගයකින් වැටෙන ගෝලයක් මත තමයි මේ බලය තියෙන්නේ. එහෙමනම් කේවල මානය යහන්නේ. පුතේ සමීකරණයක් සත්‍ය නම් ඒ සමීකරණයේ තියෙන සෑම පදයකම මාන සමාන වෙනවා. එහෙමනම් f වල මාන සමාන වෙන්න ඕනේ මෙන්න මේ පැත්තේ තියෙන පදයේ මාන වලට. පුතේ මම මේක ලියාගත්ත f වල මාන සමානයි කේවල මාන A වල මාන V වල මානවල වර්ගය. පැහැදිලිද? F වල මාන අපිට ලියා ගන්න පුළුවන් MLT ඍණ 2. බලයේ මානනේ පුතේ. K වල මාන තමයි අපි හොයන්න ඕනේ. A කියලා කියන්නේ මොකද්ද පුතේ? අරය. එහෙමනම් L. අරයක් කියන්නේ යම්කිසි දිගක්නේ. V කියලා කියන්නේ ප්‍රවේගයක්. ප්‍රවේගයක් නම් LT ඍණ 1. ඒකේ වර්ගය වුණාම L t ඍණ 2 L වර්ග t ඍණ 2 වෙනවා. මොකද L t ඍණ 1 වර්ගයනේ. දැන් පුතේ L ට L කැපිලා ගියා t ඍණ 2ට t ඍණ 2 කැපිලා ගියා. තව L වර්ගයක් තියෙනවා. එතකොට පුතේ වාට කේවල මාන බොහොම අපූර්වට ලැබෙනවා m බෙදීම L වර්ග. m බෙදීම L වර්ග. ඒතර ඇත්තම m බෙදීම L වර්ග කියන්නේ ml ඍණ 2. පැහැදිලිද? මම හිතන එක පැහැදිලි ඇති කියලා. හරි. ඒ අනුව පුතේ පිළිතුර 2. 1983 ප්‍රශ්නෙට පිළිතුර 2. ඊට පස්සේ තුන්වන ප්‍රශ්නය බලමු. ඒක 1985 ප්‍රශ්නයක්. ඝන ද්‍රව්‍යයක තාපධාරිතාවය C උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස පහත දැක්වෙන අයුරින් දිය හැක. ඝන ද්‍රව්‍යයක තාපධාරිතාවය C උෂ්ණත්වයේ ශ්‍රිතයක් අයුරින් පහත දැක්වෙන අයුරින් දිය හැක. ඇල්ෆා සහ බීටා නියතයන්ලු බීටාහි ඒකක විය හැක්කේ. පුතේ බීටා වල ඒකක වෙන්න පුළුවන් මොකක්ද කියලා යහන්න. බලන්න තුන්වන ප්‍රශ්නය. ඝන ද්‍රව්‍යයක තාපධාරිතාවයේ C උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස පහත දැක්වෙන අයුරින් දෙන්න පුළුවන්. මේ බලන්න උෂ්ණත්වයේ ශ්‍රිතයක් විදිහටයි දීලා තියෙන්නේ. ආල්ෆා t දන බීටා t ගන්න. එතකොට පුතේ සමීකරණයක් සත්‍ය නම් හැම පදයකම ඒකක සමාන වෙන්නත් ඕනි මාන සමාන වෙන්නත් ඕනි. ඒ අනුව ගත්තම පුතේ ඇල්ෆා හා බීටා කියලා කියන නියතලු C කියලා කියන තාපධාරිතාවයලු එහෙමනම් පුතේ බීටා වල ඒකක යහන්. මේ බලන්න. එහෙමනම් පුතේ C හි ඒකක හැම පදයකම ඒකක සමාන වෙන්නේ බෑ. C වල ඒකක alpha t වල ඒකක වලට සමාන වෙන්න ඕනේ. ඒ වගේම c වල ඒකක beta t ඝනයේ ඒකක වලට සමාන වෙන්න ඕනේ. beta t ඝනය හි ඒකක. පැහැදිලිද? එතනින් පුතේ තේරුම් ගන්න පුළුවන් beta හි ඒකක කියලා කියන්නේ මොකක්ද? c හි ඒකක බෙදීම t ඝනයේ ඒකක. පුතේ තාපධාරිතාවය කියලා කියන්නේ මොකක්ද?
තාපධාරිතාවය කියලා කියන්නේ අතරම තාපධාරිතාවයේ ඒකක ගත්තොත් පුතේ බොහොම පැහැදිලිව ලැබෙනවා. තාපධාරිතාවයේ අර්ථ දක්වන්නේ මෙහෙමයි පුතේ. යම් වස්තුවක මුළු ස්කන්ධයේම උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ශක්තිය. ඒතර පුතේ තාපධාරිතාවයේ ඒකක ඉන්නේ කෙල්විනයට ජූල්. මේ තියෙන පුතේ උෂ්ණත්වය. උෂ්ණත්වයේ ඒකක කෙල්වින්. එතකොට කෙල්වින් ඝනය මේක උඩට දාන්න පුතේ. එතකොට J වට ලැබෙනවා කෙල්වින් ඍණ 3 බලයක් එනවා. මෙතන ඍණ 1 බලයක් තියෙනවා. එතකොට ඍණ 4 බලයක් වෙනවා. ඕක තමයි බීටා හි ඒකක වේගය. පැහැදිලිද? හරිම සරලයි. ඒතර පුතේ එතෙන්දී වාට තාපධාරිතාවය කියන භෞතික රාශිය ඒකක දැනගෙන ඉන්න ඕනි. ඒක ඔයාලට යුනිට් 4 එකේ තාපයේ පාඩමේදී අනිවාර්යෙන්ම මතක හිටිනසේ දැනගන්න පුළුවන්. හරිද? right. එයම පුතේ පැහැදිලි JK ඍණ 4 පිළිතුර 5. හතරවන ප්‍රශ්නය. 1986 ප්‍රශ්නයට අපි අවතීර්ණ වෙමු. එක්තරා ලක්ෂණ සහිත වායුවක පීඩනය P පරිමාව V සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය මෙන්න මේ දැක්වෙන සමීකරණයෙන් පෙන්වනවලු. මෙහි A නියතයක් වන අතර R සාර්වත්‍ර වායු නියතය වේ. A වල මාන මොකක්ද කියලා අහන්නේ. A වල මාන මොකක්ද කියලායි අහන්නේ. බලන්න පුතේ. මෙන්න මේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ P ධන ඒ බෙදීම V වර්ග වරක් V සමානයි RT. එක්තරා ලක්ෂණ සහිත වායුවක පීඩනය P පරිමාව V සහ උෂ්ණත්වය T අතර සම්බන්ධතාවය තමයි මේ දීලා තියෙන්නේ. අපෙන් අහන්න පුතේ මේ නියතයක්ලු R සාර්වත්‍ර වායු නියතයලු ඒ වල මාන. පුතේ මෙන්න මේ වගේ එකතු කිරීමක් කරන්න පුළුවන් එකම මාන සහිත භෞතික රාශි. නැත්නම් සරලව කිව්වොත් එකම වර්ගයේ භෞතික රාශීන් විතරයි එකතු කිරීම සහ අඩු කිරීම කරන්න පුළුවන්. එහෙමනම් අනිවාර්යෙන් මේ එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ පද දෙකේ මාන සමාන වෙන්න ඕන. P වල මාන සමාන වෙන්න ඕන පුතේ. A වල මාන බෙදීම V වල මානවල වර්ගයට. හරිද? right. මතක තියාගන්න එකම වර්ගයේ භෞතික රාශි විතරයි එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 5කට තත්පර 3ක් එකතු කරන්න බෑනේ. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධයක්, තත්පර කියන්නේ කාලයක්. කිලෝග්‍රෑම් 5කට එකතු කරන්න පුළුවන් ඉන්නේ තවත් කිලෝග්‍රෑම් කියන්නේ මොකක් හරි ස්කන්ධයක්ම විතරයි. වෙනත් භෞතික රාශියක් එකතු කරන්න බෑ. එහෙනම් එකතු කිරීමකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් නිර්වද්‍ය සමීකරණයක යම්කිසි පද දෙකක් අනිවාර්යෙන් මේ පද දෙකේ මාන සමාන විය. ඒ අනුව පුතේ A වල මාන බොහොම පහසුවෙන් අපට ගන්න පුළුවන් හරස් ගුණ කරන්න P වල මාන වරක් V වල මානවල වර්ගය කියලා. P කියන්නේ පීඩනය. පීඩනයේ මාන පුතේ ML ඍණ 1 T ඍණ 2. V කියන්නේ පරිමාවක්. සමහර වෙලාවට ළමයි පටලව ගන්නවා ප්‍රවේගය කියලා. නෑ මෙතන පැහැදිලිව දීලා තියෙනවා V කියලා කියන්නේ පරිමාවක්. පරිමාවක් කියන්නේ L ඝනය. L ඝනය වර්ග වුණාම පුතේ L 6 බලය වෙනවා. හරිද? එහෙමනම් A වලට බොහොම අපූර්වට ලැබෙනවා ML ඍණ 1යි මෙතන ධන 6යි සුළු නාම ML 5. ඒතර T ඍණ 2. ඔන්නෝක තමයි පුතේ A වල මාන වෙන්නේ. බොහොම පැහැදිලි A වල මාන. ඊට පස්සේ පුතේ අපි යන්න හදන්නේ ඊළඟ ප්‍රශ්නෙට. 1987 අහලා තියෙන ප්‍රශ්න. අපි බලමු. 1987 අහලා තියෙන ප්‍රශ්න. ඒකේ කියනවා ද්‍රව්‍යක විශිෂ්ටතා පදාර්ථාවේ C සමානයි A ධන B T වර්ග සමීකරණයෙන් දෙනු ලැබේ. මෙහි A සහ B නියත වන අතර T උෂ්ණත්වය වේ. A හා B වල ඒකක පිළිවෙල. ඒකක මොනවද කියලා අහන්න පුතේ පිළිවෙලින් අපි බලමු. මේ බලන්න C සමානයි A ධන B T වර්ග. මේ ගාන කොට දාන සිද්ධාන්තය තමයි නිර්වද්‍ය සමීකරණයක සෑම පදයකම ඒකකත්
මානත් සමානයි. අන්නේ සිද්ධාන්තය පෙරදරි කරගෙන අපි හිතමු. එතකොට C හෙවත් විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක අපට කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා ගන්න පුළුවන්. හැබැයි මේ පිළිතුරු වල තියෙන සෙල්සියස් අංශකයට කියලා. ඒක නිසා අපි දාමු සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. පැහැදිලිද? එහෙනම් පුතේ ඒ වල ඒකකක් කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම AE ඒකක වෙන්නේ මේ C වල ඒකකමයි. මොකද හැම පදයකම ඒකක සමාන වෙන්නේ බෑ. එහෙනම් බොහොම පහසුවෙන් ඒ වල ඒකක එකපාරම හොයාගන්න. ඒ වගේම පුතේ හැම පදයකම ඒකක සමාන වෙන්න ඕන හින්දා C ඒකක සමාන වෙන්න ඕනේ BT වර්ග හි ඒකක වලට. පැහැදිලිද? හොඳයි. එතනින් පුතේ ඔයාට B උක්ත කරලා ගත්තොත් C වල ඒකක බෙදීම T වල ඒකක වල වර්ගය කියලා ලැබෙනවා. C වල ඒකක සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. T කියන්නේ උෂ්ණත්වයක්. ඒක සෙල්සියස් අංශක වලින් මනින් නමුත් T වර්ග තියෙන නිසා මෙතන වර්ගයක් එනවා. එයාවත් ඉර උඩට ගත්තම 10 එයාවත් ඉර උඩට ගත්තම මේ දෙකේ ඍණ දෙකේ බලයක් එනවා. මෙතන ඍණ එකේ බලයක් තියෙනවා. එහෙනම් බොහොම පැහැදිලි මෙන්න මේ ආකාරයට අපිට බොහොම අපූර්වට පිළිතුර ලැබෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ බලමු පුතේ. දැන් එහෙනම් උත්තර දෙක හරි. A වල ඒකකත් B වල ඒකකත් පිළිවෙලින්. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් අතර සෙල්සියස් අංශක වල ඍණ 3 බලය නේද? එතකොට ඒ විදිහට නිවැරදිවම පිළිතුර දාලා තියෙන්නේ මොකේද කියලා බලන්න පුතේ. පිළිතුර දෙවන පිළිතුරෙන් නිරූපිතයි. හරිද? right. එහෙමනම් අපි යමු ඊළඟ එකට. 6 වෙනි එක. පුතේ 6 වෙනි එක. ක්ෂමතාවයේ මානහන. ක්ෂමතාවය කියලා කියන්නේ පුතේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එතකොට කාර්ය බෙදීම කාලයෙන් තමයි ක්ෂමතාවය සකස් වෙන්නේ. එහෙනම් ක්ෂමතාවයේ මාන සමානයි කාර්යයේ මාන බෙදීම කාලයේ මාන. පුතේ කාර්යයේ මාන ml වර්ග t ඍණ 2 වෙනවා. කාලයේ මාන t. ඒතර බොහොම අපූර්වට ලැබෙනවා ml වර්ග t ඍණ 3 කියලා. ඔන්නක තමයි පුතේ ක්ෂමතාවයේ මාන වෙන්නේ. මම හිතන්නේ පැහැදිලිද? ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කාර්ය බෙදීම කාලය. කාර්යයේ මාන ml වර්ග t ඍණ 2 එක කාලයෙන් බෙදුවම ml වර්ග t ඍණ 3 කියලා බොහොම අපූර්වට පිළිතුර ලැබෙනවා. පිළිතුර 2. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය 1988 ප්‍රශ්නයක්. බලන්න පුතේ ඒක. ක්ෂමතාවයේ මාන කියන එක 6 වෙනි ප්‍රශ්නේ තිබේ. 7 වෙනි එකේ තියෙන කාර්යයේ මාන වලට සමාන මාන තියෙන්නේ මොකකටද? පුතේ කාර්ය කිරීමේ හැකියාව අපි ශක්තිය විදිහට හඳුන්වනවා. එතකොට ශක්තියේ මාන සහ කාර්යයේ මාන සමානයි. උදාහරණයක් විදිහට ජූල් 100ක කාර්යයක් කරන්න අවශ්‍ය ශක්තිය ජූල් 100ක්. ජූල් 1000ක කාර්යයක් කරන්න අවශ්‍ය ශක්තිය ජූල් 1000ක්. ඒක නිසා කාර්ය කිරීමේ හැකියාව තමයි ශක්තිය කියලා කියන්නේ. කාර්යයේ ඒකකත් ශක්තිය ඒකකත් සමානයි. කාර්යයේ මානත් ශක්තිය මානත් සමානයි. පැහැදිලිද? ඒ අනුව පුතේ 7 වෙනි ප්‍රශ්නට බොහොම ලේසියෙන් පිළිතුරට යන්න පුළුවන්. කාර්යයේ මාන වලට සමාන මාන ඇත්තේ ශක්තියට. එහෙනම් පුතේ අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා ආලෝක වර්ෂයක් සමාන වනුයේ. ආලෝක වර්ෂයක්. පුතේ ආලෝකයේ වර්ෂයක් තුල ගමන් කරන දුර තමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. ආලෝකයේ වේගය ගත්තොත් අපි ඒක c වලින් සංකේතවත් කරනවා. තුන වැඩි කිරීම 10 8යි ms ඍණ 1යි ආසන්න වශයෙන්. ඒ කියන්නේ පුතේ තත්පර එකකට ආලෝකය යනවා. තුන වැඩි කිරීම 10 8ක් මීටර දුරක්. ඔය පුතේ තත්පරයකට යන ප්‍රමාණයනේ. ඔයා හිතන්න පැයකට කොච්චරක් යනවද කියලා. පැයකට පුතේ තත්පර 3600ක් තියෙනවා. 60 වැඩි කිරීම 60. පැයකට එහෙමනම් ආලෝකය යන්න ඕනේ 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 3600ක දුරක් මීටර වලින්. පැයකට මෙච්චර නම් පුතේ දවසකට ඒ කියන්නේ පැය 24කට
දවසකට ආලෝකය යන්න ඕනි 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 3600 වැඩි කිරීම 24 දුරක් මීටර හොඳ. එම නිසා පුතේ අවුරුද්දකට ඒ කියන්නේ දවස් 365කට ආලෝකය යන්න ඕනි 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 3600 වැඩි කිරීම 24 වැඩි කිරීම 365 මීටර දුරක්. පැහැදිලිද? දැන් බලුවා දීලා තියෙන පිළිතුරු දිහා. පිළිතුරු වල පුතේ ඒ වගේ පිළිතුරක් නැහැ. නමුත් හරියට බැලුවොත් පළවෙනි පිළිතුර 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 365 වැඩි කිරීම 24 වැඩි කිරීම තව එන්න ඕනේ 3600. පුතේ මීටර කිලෝමීටර කරන්න 1000න් බෙදනවානේ. අපට 3600 වෙනුවට පුතේ 3600 1000න් බෙදලා 3.6 කියලා දැම්මොත් එතකොට මීටර වලින් ලද පිළිතුර 1000න් බෙදුවා වගේ එහෙමනම් කිලෝමීටර වලින් බොහොම අපූර්වට පිළිතුර ලැබෙනවා. මීටර වලින් ලැබෙන පිළිතුර 1000න් බෙදුවම ඔය එක පිළිතුරෙන් නිරූපිත අගය බොහොම අපූර්වට ලැබෙනවා. ඒ බලන්න පුතේ පිළිතුර එක කියන එක පැහැදිලි. 8 වෙනි ප්‍රශ්නේ එහෙම නැත්නම් 1991 බහුවර්ණ ප්‍රශ්නයට. අපි බලමු පුතේ 9 වන ප්‍රශ්නය. පහත සඳහන් රාශීන්ගෙන් කවරක් බලය කාලෙන් ගුණ කිරීමෙන් ගණනය කළ හැකිද? පුතේ බලය කාලෙන් ගුණ කරාම මේ බලමු බලය ගුණ කිරීම කාලය. අපි බලමු මාන විශ්ලේෂණය ඇසුරින්. බලය මාන පුතේ ml t ඍණ 2යි. කාලය මාන t. t ඍණ 2යි t ධන 1යි සුළු වුණාම ml t ඍණ 1ක් වෙනවා. මේ තියෙන ස්කන්ධයක් මේ තියෙන ප්‍රවේගයක්. ස්කන්ධයක් ප්‍රවේගයෙන් ගුණ කළ කල බොහොම අපූර්වට අපට ලැබෙනවා ගම්‍යතාවයක්. හොඳින් එහෙමනම් පිළිතුර පැහැදිලි. බලය කාලෙන් ගුණ කළ කල ගම්‍යතාවයක් ලැබෙනවා. එවනම් පුතේ පිළිතුර 2. 10 වන ප්‍රශ්නය බලමු. වාහනයක ගමන් දුර s සහ ගමන් කාලය t අතර සම්බන්ධය දක්වන සමීකරණය s සමානයි at වර්ග එක ධන දෙකෙන් එකයි bt කියලා දීලා තියෙනවා. හරිද? a හා b වල මාන මොකක්ද කියලා අහන්නේ පුතේ. අපි බලමු a හා b වල මාන මොකක්ද කියලා. මෙන්න මේ ආකාරයට අපිට සමීකරණය දීලා තියෙන්නේ 10 වන ප්‍රශ්නේ. s සමානයි at වර්ග එක ධන දෙකෙන් එකයි bt. පුතේ හොඳට බලන්න t කියන්නේ කාලය. හරි? මේක සංඛ්‍යාවක්. එකනේ. සංඛ්‍යාවකට මාන නැහැ කියලායි අපි සලකන්නේ. එතකොට පුතේ මේ දෙන්නව එකතු කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ දෙදෙනාගේ මාන සමාන විය යුතුයි. එහෙමනම් එකේ මාන සමාන වෙන්න ඕන. දෙකෙන් එක වරක් t වරක් b වල මාන ගන්නට. ඔන්න මේ විදිහට ගන්න පුළුවන්. මොකද එහෙම මාන සමාන නොවන පද දෙකක් එකතු කරන්න බෑනේ. පැහැදිලිද? එකේ මාන නැහැ පුතේ. දෙකෙන් එකකට මාන නැහැ. මොකද සංඛ්‍යාත්මක අගයන් වලට මාන නැහැ. භෞතික රාශි වලටනේ පුතේ මාන තියෙන්නේ නේද? මේ භෞතික රාශි වලත් සමහරක් භෞතික රාශි වලට මාන නැති වෙනවා. අනුපාතයකින් සකස් වෙන භෞතික රාශි වලට. සංඛ්‍යා වලට කොහෙත්ම මාන නැහැ. ඒතර පුතේ මාන රහිතයි. ඒතර b වල මාන කියන්නේ මෙයා මෙහෙට යවුවට පස්සේ 1 යට t වල මාන වෙනවා. පැහැදිලිද? 1 යට t. මොකද මේවා කපලා ගියා. දැන් 1යි මේ පැත්තේ තියෙන්නේ. මේකට මාන නැති හින්දා අයින් කරා. මෙයාටත් මාන නැති හින්දා අයින් කරා. 1 දාගත්තා. සමානයි. හරිද? එතකොට මාන නැහැ. 1 යට t වල මාන වලට සමානයි. 1 යට t කියන්නේ 1 යට කැපිටල් t. මොකද කාලේ මාන කැපිටල් t නේ. එහෙනම් t දින 1යි. b වල මාන හොයලා ඉවරයි. පුතේ මෙතනින් ඉන්නේ සංඛ්‍යාත්මක අගයක් නම් මෙතනින් ඉන්නේ සංඛ්‍යාත්මක අගයක් විය යුතුයි. සංඛ්‍යාත්මක අගයකට සංඛ්‍යාවක්ම තමයි එකතු කරන්න පුළුවන්. එහෙමනම් මම මේ රවුන්ඩ් කරන කොටස සංඛ්‍යාවක් විය යුතුයි.
සංඛ්‍යාවකට සංඛ්‍යාවක් එකතු කරාම සංඛ්‍යාවක් ලැබෙන්න ඕන. එහෙනම් මේකේ මාන නැහැ. එහෙමනම් කෙලින්ම S වල මාන සමාන වෙන්න ඕන පුතේ. A වල මාන වරක් T වල මානවල වර්ගයට. පැහැදිලිද? එහෙනම් A වල මාන කියන්නේ මොකක්ද? S වල මාන බෙදීම T වල මානවල වර්ගය. S කියලා කියන්නේ විස්ථාපනය. එහෙනම් L T කියන්නේ කාලයක්, කාලයේ වර්ගය ඉර උඩට ගන්න L T ඍණ 2. කෙලින්ම ත්වරණේ මාන තමයි ඒ වලට තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. ඒ අනුව පුතේ A වල මාන L T ඍණ 2 බවත් B වල මාන T ඍණ 1 බවත් පැහැදිලි. L T ඍණ 2 T ඍණ 1 පිළිතුර 3. 11 වන ප්‍රශ්නය. පහත සඳහන් කවර යුගලයේ එක් දෛශික රාශියක් හා එක් අදිශ රාශියක් අන්තර්ගතව ඇද්ද? එක් දෛශික රාශියකුයි එක් අදිශ රාශියකුයි අන්තර්ගත වෙලා තියෙන්නේ පහත සඳහන් කවර යුගලයේද කියලා අහනවා. පුතේ මේ යුගල හොඳට බලන්න. පළවෙනි උත්තරේ ගත්තම විස්ථාපනයේ ත්වරණය කියන දෙන්නම දෛශික. හරිද? දෙවෙනි උත්තරේ ගත්තම ශ්‍රමතාවය වේගය කියන දෙන්නම අදිශ. තුන්වෙනි උත්තරේ සැලකුවොත් කාර්ය විභව ශක්තිය. කාර්ය කියන්නේ අදිශයක්, විභව ශක්තිය කියන්නේ අදිශයක්. හතරවෙනි උත්තරේ ගත්තම බලය චාලක ශක්තිය. පුතේ බලය කියලා කියන්නේ දෛශිකයක්, චාලක ශක්තිය කියන්නේ අදිශයක්. එවනම් පිළිතුර බොහොම පැහැදිලි. පිළිතුර 4. හරිද? right. එවනම් පුතේ දැන් පස්වෙනි උත්තරය තුනක් බලන්න. ගම්‍යතාවය ප්‍රවේගය කියන්නේ දෙකම දෛශික. මේකේ කියලා තියෙන එක දෛශිකයක් සහ අදිශයක් තියෙන එකක්. එවනම් පිළිතුර 4. බොහොම පහසුවෙන් එකට යන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ 12 වන ප්‍රශ්නය. පහත සඳහන් ඒවායින් කවරක් ජූල් වලින් මැනිය හැකිද? බලන්න පුතේ ජූල් වලින් මනින්නේ කාර්ය සහ ශක්තිය කියන රාශිය. එතකොට පුතේ බලන්න 12 වන ප්‍රශ්නේ A. බලයක් මගින් කරන කාර්ය ප්‍රමාණය. ඔව් කාර්ය මනින්නේ ජූල් වලින්. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඔව් පුතේ විභව ශක්තිය මනින්නේ ශක්තියක් මනින්නේ ජූල් වලින්. හරිද? බලයක ගූර්ණය ගත්තම පුතේ නිව්ටන් මීටර් කියලා ලැබෙනවා. දැන් කාර්යයටත් ලැබෙනවනේ පුතේ නිව්ටන් මීටර් කියලා. නමුත් කාර්ය අර්ථ දැක්වීම තියෙන්නේ බලයක් මේ විදිහට වස්තුවක් මත යොදනවා නම් බලයේ ක්‍රියා රේඛාව ඔස්සේ බලයේ උපයෝගී ලක්ෂ්‍ය බලයේ යෙදෙන ලක්ෂ්‍ය සිද්ධ කරපු විස්ථාපනය. ඒතර බලය වැඩි කරන්නේ පුතේ බලයේ ක්‍රියා රේඛාව ඔස්සේ උපයෝගී ලක්ෂ්‍ය සිද්ධ කරපු විස්ථාපනය. පැහැදිලිද? එතකොට කාර්ය හොයන්නේ එහෙමයි. බලය වැඩි කරනවා බලයේ උපයෝගී ලක්ෂ්‍ය ක්‍රියා රේඛාව ඔස්සේ සිදු කරපු විස්ථාපනය. නමුත් පුතේ ගූර්ණයේදී දැන් මේක සුළු කරලා ගත්තත් වඩා ළඟදී නිව්ටන් මීටර තමයි. හැබැයි නිව්ටන් මීටර උනාට යාව ජූල් වලින් අපි ගන්න එකට ජූල් කියලා දානවා. එතකොට ගූර්ණයක් මනින්දී පුතේ මෙන්න මෙහෙමයි. මම ගත්තොත් මෙන්න මේ ආකාරයට වස්තුවක් මෙන්න මේ ලක්ෂ්‍යයේ සිට පුතේ එතනදී බලය වැඩි කරන්නේ ගූර්ණ ගනු ලබන ලක්ෂ්‍යයේ සිට තියෙන ලම්බක දුරෙන්. පැහැදිලිද? ලම්බක දුරක්. එතකොට පුතේ කාර්ය සහ ගූර්ණයේ අර්ථ දැක්වීම දෙකක් තියෙනවා. හරිද? එතකොට බලය වැඩි කරනවා බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුරෙන්. එතකොට ලැබෙනවා නිව්ටන් මීටර කියලා. හැබැයි පුතේ එයාට ජූල් කියලා දාන්නේ නැහැ. එයාට ජූල් කියලා දාන්නේ නැහැ. මොකද අර්ථ දැක්වීම දෙකක්. කාර්ය අර්ථ දැක්වීමයි ගූර්ණයේ අර්ථ දැක්වීමයි දෙකයි. તો කාර්ය මනින්න තමයි ජූල් කියන එක පාවිච්චි කරන්නේ. කාර්ය සහ ශක්තිය. ගූර්ණය නිව්ටන් මීටර වලින්ම දානවා. අර්ථ දැක්වීම දෙකක් තියෙනවා. හරි. එතකොට පුතේ C කියන එක වැරදි. C කියන එක මනින්න බෑ ජූල් වලින්. ඒ බලන්න පුතේ මොකද්ද A හා B පමණයි. මතක තියාගන්න ජූල් වලින් මනින්න පුළුවන් මොනවද? කාර්යයන් සහ ශක්තියන් පමණයි. ගූර්ණ ජූල් වලින් මනින්න බෑ. හරිද? මොකද කාර්යයේ ගූර්ණයේ අර්ථ දැක්වීම දෙකක් තියෙනවා. හරි? අර්ථ දැක්වීම දෙකක් තියෙනවා. හරි. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය 13 වෙනි එක භෞතික විද්‍යාවේ භාවිතා වන පහත සඳහන් රාශි සලකන්න. බලන්න ඒ රාශියෙන් දීලා තියෙනවා විදුලත් ආරෝපණය,
P රාශියෙන් දීලා තියෙන ස්කන්ධය හරිද? එතකොට B වලින් දීලා තියෙන ස්කන්ධය C වලින් දීලා තියෙන උෂ්ණත්වය. ඉහත ඒවායින් කවර රාශි අන්තර්ජාතික ඒකක පද්ධතියේ මූලික රාශි වේ. පුතේවා දන්නවා ස්කන්ධය කියලා කියන්නේ මූලික භෞතික රාශියක්. මූලික එක්කෙනෙක්. ඒ වගේම උෂ්ණත්වය කියලා කියන්නේ මූලික භෞතික රාශියක්. මූලික එක්කෙනෙක්. හැබැයි පුතේ ආරෝපණය කියලා කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. ඒ කියන්නේ මූලික භෞතික රාශිය ඇසුරෙන් හැදෙන භෞතික රාශියක්. ව්‍යුත්පන්න වන එක. ව්‍යුත්පන්න භෞතික රාශිය. ඒක බොහොම පැහැදිලි. මොනවද පුතේ මූලික භෞතික රාශිය 7? දිග, ස්කන්ධය, කාලය, දීප්ත තීව්‍රතාවය, තාපගතික උෂ්ණත්වය, ද්‍රව්‍ය ප්‍රමාණය, විද්‍යුත් ධාරාව. 7ක් තියෙනවා. right. ඊට අමතරව පුතේ තව පරිපූර්ණක භෞතික රාශි දෙකකුත් තියෙනවා. ඒවත් ඔයාලට මෙනෙහි වෙන්න ඕනේ. තල කෝණය සහ ඝන කෝණය. තල කෝණය මනින්න අපි පාවිච්චි කරනවා රේඩියන් කියන ඒකකය සම්මත ඒකකයේ විදියට. ඝන කෝණය මනින්න ස්ටරේඩියන් කියන ඒකකය පාවිච්චි කරනවා. හරි. right. එහෙනම් පුතේ අපි යමු ඊළඟ එකට 14 වන ප්‍රශ්නය. 14 වන ප්‍රශ්නය. ඒකේ කියනවා පහත දක්වා ඇති ඒවායින් කුමක් ගම්‍යතාවේ ඒකකය වේද? පුතේ මින් පෙර ප්‍රශ්නයකදී අපට හම්බුණා බලය කාලයෙන් ගුණ කළ කල ගම්‍යතාවය ලැබෙනවා කියලා. මින් පෙර ප්‍රශ්නයකදී අපට හම්බුණා බලය කාලයෙන් ගුණ කරාම ගම්‍යතාවය ලැබෙනවා කියලා. මම ප්‍රශ්න අංකෙත් එකම කිව්වොත් පුතේ බලය කාලයෙන් ගුණ කරාම බලන්න 1993 මේ ටියුටර් එකේ විදිහට 9 වෙනි ප්‍රශ්නය හරිද? බලය කාලයෙන් ගුණ කරාම ගම්‍යතාවය ලැබෙනවා කියලා පැහැදිලිව ගත්තා. ඒතර පුතේ මතක තියාගන්න මෙතන තියෙන වලින් බලය කාලයෙන් ගුණ කරාම ගම්‍යතාවය ලැබෙනවා. ගම්‍යතාවය ඒක නිසා නිව්ටන් තත්පර කියලා ගන්න පුළුවන්. ඔයාලට ඕන මේක විශ්ලේෂණාත්මකව බලන්න පුළුවන්. නිව්ටන් එකක් කියලා කියන්නේ kg ms ඍණ 2ක්. ඒක s වලින් වැඩි කරාම kg ms ඍණ 1ක් වෙනවා. මේ දින ස්කන්ධයක්, මේ දින ප්‍රවේගයක්. ස්කන්ධයක් ප්‍රවේගයෙන් ගුණ කළාම ලස්සන්ට ගම්‍යතාවයක් ලැබෙනවා. පිළිතුර පැහැදිලි. නිව්ටන් s උත්තරේ 3. 15 වන ප්‍රශ්නය බලමු. පහත සමාන සමීකරණයේ F, A, V සහ T පිළිවෙලින් බලය, ත්වරණය, ප්‍රවේගය සහ කාලය නිරූපණය කරයි. C1 බෙදීම C2 අනුපාතයට තියෙන මොන භෞතික රාශියේ මානද කියලා යහන්නේ. අපි බලමු නේද? බලන්න පුතේ 15 වන ප්‍රශ්නය. හරිද? පහත සමාන සමීකරණයේ F, A, V, T පිළිවෙලින් බලය, ත්වරණය, ප්‍රවේගය, කාලය නිරූපණය කරයි. පුතේ F සමානයි C1 A ධන C2 V බෙදීම T. හරි. පුතේ භෞතික රාශි මේ විදිහට එකතු කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන්ම සමීකරණේ නිරවද්‍ය නම් මේ දෙන්නගේ මාන සමාන වෙන්න. එහෙනම් අපි කෙලින්ම ලියමු C1 A කියන එකේ මාන සමාන වෙන්න ඕනේ C2 V බෙදීම T වල මාන වලට. පුතේ C1 බෙදීම C2 උක්ත කරගමු. C1 වල මාන බෙදීම C2 වල මාන සමාන වෙනවා. එහෙනම් V වල මාන බෙදීම T වල මාන C1 C2 හරස් ගුණ කරා ඒව දාන්න මෙහෙට. හරස් ගුණ කිරීම කරේ C1 පල්ලෙහාට C2 ගත්තා ඒව දාන්න මෙහෙට. ඒතර VT බෙදීම A එකක් වෙනවා. V කියන්නේ ප්‍රවේගයක් LT ඍණ 1යි. T කියන්නේ කාලයක්. A කියන්නේ ත්වරණයක් LT ඍණ 2යි. පුතේ මේකට මේක කැපිලා ගියා. T ඍණ 2යි T ඍණ 1යි T සුළු කරාට පස්සේ බලන්න T ඍණ 2කින් ගුණ කරාම T ඍණ 1යි. උඩත් T ඍණ 1ක් තියෙනවානේ. ලස්සනට කැපිලා ගිහිල්ලා 1යි. ඒ කියන්නේ මාන නැහැ පුතේ. මාන රහිතයි කියලා ලැබෙනවා. එහෙනම් මාන නොමැත. පිළිතුර 5. බලමු පුතේ 16 වන ප්‍රශ්නය. පහත සඳහන් ඒකක වලින් එක් ඒකකයකින් මනිනු ලබන රාශිය අනිකුත් ඒවායින් මනිනු ලබන භෞතික රාශියට වඩා වෙනස්ය. මෙම ඒකකය වනුයේ. පුතේ බලන්න පළවෙනි උත්තරේ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉලෙක්ට්‍රෝනයක් වෝල්ට් එකක විභවාන්තරයක් යටතේ ත්වරණය වීමේදී එයට හිමිවන ශක්තිය අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියනවා. මේක පුතේ ශක්තිය මැනීමේ ඒකකයක්.
ශක්තිය මැනීමේ ඒකකයක්. ඒක ඔයගොල්ලන්ට පන්තියේදී පැහැදිලිව කියා දීලා තියෙන දෙයක්. ඊට පස්සේ පුතේ දෙවන එක ගත්තොත් තත්පරයට ජූල් කියන්නේ ඒකක කාලයකට කළ කාර්ය නිරූපණය වන ඒකකයක්. ඒ කියන්නේ පුතේ watt. මේකෙන් නිරූපණය වන්නේ ක්ෂමතාවයක්. හරිද? තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එකේ තියෙන watt තත්පර. පුතේ watt එකක් කියන්නේ තත්පරයට ජූල් එකක්. watt එකක් කියන්නේ තත්පරයට ජූල් එකක්. ඒක ආපහු තත්පර වලින් ගුණ කරාම පුතේ තත්පරයට තත්පර කැපිලා යනවා. ඍණ 1 1යි ධන 1 1යි කැපිලා ගියාම ජූල් වෙනවා. එහෙමනම් පැහැදිලිනේ පුතේ මේක ශක්තියක්. ශක්තියමයි ඒකකයක්. 4 කිලෝ වොට් පැය. කිලෝවොට් පැය කියලා කියන්නේ පුතේ කිලෝවොට් පැය කියලා කියන්නේ විදුලි ඒකක ගණන. නැත්නම් නිවසක පරිභෝජනය කළ විද්‍යුත් ශක්තිය මනින ඒකකයක්. ඒක අපි තවදුරටත් විග්‍රහ කරොත් කිලෝ කියන්නේ 10/3යි. වොට් එකක් කියලා කියන්නේ තත්පරයට ජූල් එකක්. පැය එකක් කියලා කියන්නේ තත්පර 3600ක්. ඔන්න පුතේ කිලෝවොට් එකක අගයත් මම හොයලා පෙන්නනවා. කිලෝ කියන්නේ 10/3යි. වොට් කියලා කියන්නේ තත්පරයට ජූල්. පැය එකක් කියන්නේ තත්පර 3600යි. දැන් තත්පරයට තත්පර කැපිලා ගියා. ඔයාලට බොහොම අපූර්වට ලැබෙනවා ජූල් වලින් පිළිතුරක් 3600 වැඩි කිරීම 10/3යි ජූල්. ජූල් වලින් පිළිතුරක් ලැබුණා නම් ඉතින් කතා දෙකක් නැහැ ශක්තියක්නේ. එතකොට පුතේ ඊළඟ එක මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තියක් නම් මෙගා කියන්නේ උපසර්ගයක්නේ පුතේ. එහෙනම් ඒ කියන්නේ 10/6 වරක් ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරිද? මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ එහෙමනම් ශක්තිය ඒකකයක්. එහෙනම් පළවෙනි පිළිතුරත්, තුන්වෙනි පිළිතුරත්, හතරවෙනි පිළිතුරත්, පස්වෙනි පිළිතුරත් ශක්තිය ඒකක නිරූපණය කරන අතරතුර දෙවැනි පිළිතුරේ නිරූපණය වන්නේ ක්ෂමතාවී ඒකකයක්. ඒක නිසා ප්‍රශ්නයට අනුව ගැලපෙන පිළිතුර වෙන්නේ 2. ඊට පස්සේ පුතේ මේ ප්‍රශ්නේම අහනවා 2001. හරිද 17 වෙනි ප්‍රශ්නේ. ඒක 2001 අහන එක ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනු කුමක්ද? එතකොට මේ ප්‍රශ්නේ අධ්‍යයනය කරපු දුවෙක්ට පුතෙක්ට ඔය අවුරුද්දේදී පේපරේ ලිව්වා නම් ඒකේ කිසි ගැටලුවක් නැතුව උත්තරයට යන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ ශක්තිය මැනීමේ ඒකකයක්. බොහොම පහසුයි. ඊට පස්සේ පුතේ අපි යන්නයි හදන්නේ දැන් 17 වෙනි ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුර ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනු ශක්ති ඒකකයක් පිළිතුර 2. ඊට පස්සේ පුතේ 18 වන ප්‍රශ්නයට අවතීර්ණ වෙමු. 18 වන ප්‍රශ්නය. ඒකේ කියනවා පුතේ පහත දැක්වෙන ප්‍රකාශනයේ I සහ V මගින් නිරූපණය වන්නේ පිළිවෙලින් ධාරාව සහ වෝල්ටීයතාවයයි. C යනු නියතයක්ලු. 18 වන ප්‍රශ්නේ බලමු. C යනු නියතයක්ලු. බලන්න C ලඝු I බෙදීම I not ධන 1 සමානයි QV බෙදීම KT. පුතේ ඔයාගෙන් අහන්නේ KT බෙදීම Q වල මාන. පුතේ C කියලා කියන්නේ නියතයක්. අපට C වල මාන මොකුත් දීලා නැහැ. අපි ඒක උපකල්පනය කරමු C කියලා කියන්නේ මාන රහිත එකක් කියලා. ඇත්තට මෙයාගේ මාන දීලා නැහැ. ඒතකොට ඒක අවුලක්. يعني මාන රහිතද මොකක්ද කියලා දෙන්න ඕන. අපි උපකල්පනය කරන් ගාන හදාන යමු C මාන රහිත එකක් කියලා. ඒතකොට පුතේ යව දෙන්න ඕනේ. හොඳේ. ඒ වගේ අවස්ථාවලදී all එකක් දෙනවා ප්‍රශ්න. හරි. එතකොට පුතේ ලඝු ප්‍රකාශනයකට මාන නැහැ. ලඝු ප්‍රකාශනයක් වේවා ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් වේවා ඒවට පුතේ මාන නැහැ. මොකද මේවයින් ලැබෙන්නේ අවසානයේ සංඛ්‍යාත්මක පිළිතුරක්. සංඛ්‍යාත්මක පිළිතුරක් ලැබෙන මෙන්න මේ ලඝු ගණක ත්‍රිකෝණමිතික ප්‍රකාශන වලට මාන නැහැ. එහෙනම් මෙයාගේ පුතේ මාන නැහැ. හරි. මම මෙන්න මෙහෙම මාන නැහැ කියන එක පෙන්නනවා. ලඝු ප්‍රකාශන වලට මාන නැහැ. එහෙනම් එයා ගැන සලකන්න දෙයක් නැහැ. C වල මාන අපට දීලා නැහැ. එතකොට අපි පේපරේදී C වල මාන දීලා නැත්තම් මාන රහිතයි කියලා හිතාගෙන යන්න වෙනවා. එහෙනම් එයාගේ මානක් නැහැ කියලා හිතමු. ඒතර වගේ අවස්ථාවලදී ඉතින් ඕල් එකක් දෙන්න පුළුවන්. මොකද
මොකද එයා මාන රහිතද කියලා දීලා නැහැ නේ. එතකොට මේ පැත්තේ මුකුත්ම මාන නැත්නම් පුතේ අපි මාන රහිතයි කියලා උපකල්පනය කරමු. QV බෙදීම KT කියලා අපට ගන්න පුළුවන්. එතකොට පුතේ හරස් ගුණ කරන්න මේ පැත්තේ මුකුත් මාන නැහැ. දැන් අපේ ටාගට් එක තමයි KT බෙදීම Q වල මාන හොයන එක. ඔන්න KT බෙදීම Q වල මාන හෙව්වා. KT උඩට දැම්මා Q යටට දැම්මා. බලන්න එතකොට පුතේ මේ පැත්තේ තනි වෙන්නේ V. එහෙනම් KT බෙදීම Q වල මාන කියන්නේ V වල මාන කියලා අපට සාධාරණ වශයෙන් යන්න පුළුවන්. V වල මාන කියලා උත්තරයට එන්න පුළුවන්. හරිද? හොඳයි. හැබැයි ඉතින් අර C වල මාන රහිත බවක් නුදුන්නා කියන එක පදනම් මතදී ඕනනම් මේ වගේ ප්‍රශ්නයකට ඕල් එකක් හම්බෙන්න පුළුවන්. මොකද ඕල් එකක් හම්බෙන එක නොහැම්බෙන එක ඒක විභාගෙදී පරීක්ෂකවරුන් තීරණය කරන දෙයක්. මාන රහිත බවක් දීලා නැත්නම් මාන රහිතයි කියලා හදාගෙන ගිහිල්ලා උත්තරයට ගහනවා. right. එහෙනම් මේක පැහැදිලි. උදේ 19 වෙනි ප්‍රශ්නයට යමු. විකිරණශීලී නියදියක ක්ෂය වීමේ ශීඝ්‍රතාවය a කාර්ය t සමග වෙනස් වීම a සමානයි a0 e වල ඍණ lambda t කියලා දීලා තියෙනවා. lambda වල මාන අහනවා. පුතේ නිකම් උත්තරයට යන්න පුළුවන්. කිසිම අවස්ථාවක දර්ශකයක් විදිහට භෞතික රාශියක් එන්න බෑ. එදින දර්ශකයක් ඊවල දර්ශකයක්. දර්ශකයක් විදිහට භෞතික රාශියක් එන්න බෑ. අනිවාර්යෙන් ඒක සංඛ්‍යාවක් වෙන්න. පැහැදිලි. දර්ශකයක් විදිහට ඔයා දැකලා තියෙනවද මෙන්න මෙහෙම එවුවා. පහේ තප්පර 3 බලය එහෙම ඒවා දැකලා තියෙනවද? පහේ නිව්ටන් 6 බලය එහෙම ඒවා දැකලා තියෙනවද? කවදාවත් දර්ශකයක් විදිහට භෞතික රාශියක් වෙන්න බෑ. එනවනම් එන්න පුළුවන් මොකද්ද? සංඛ්‍යාවක්. හරිද? දර්ශකයක් විදිහට තියෙන ප්‍රකාශන අනිවාර්යයෙන්ම සංඛ්‍යාවක් නිරූපණය කරන්නා වූ ප්‍රකාශනයක්මයි. එහෙනම් පුතේ මේකෙන් කියන්නේ සංඛ්‍යාවක්. එම නිසා ඍණ lambda t වලට මාන නැහැ. අපි එකයි කියලා දාගන්න. අපි මේක විග්‍රහ කරගත්තොත් ඍණ lambda t වල මාන කියන්නේ ඍණ 1 මාන lambda වල මාන t වල මාන සමාන එකයි. ඍණ 1 කියන්නේ ඉතින් සංඛ්‍යාවක් මේකට මාන නැහැ. එහෙනම් පුතේ lambda වල මාන කියන්නේ 1 යට කාලයේ මාන. කාලයේ මාන කියන්නේ ඉතින් අපි දන්නවනේ කැපිටල් T නේ පුතේ. එයා විතර උඩට ගත්තම t ඍණ 1 කියලා බොහොම අපූර්වට ලැබෙනවා. එතකොට මේ ගාන හදන්න පදනම උනේ තමයි පදනම උනේ මොකක්ද? දර්ශකයක් ලෙස කිසි විටක මොකක් වෙන්න බෑ කියන එකද? භෞතික රාශියක් එන්න බෑ කියන එක. පැහැදිලිද? right. එහෙමනම් පුතේ පැහැදිලි මෙතන t ඍණ 1 මොනේ? t ඍණ 1 පැහැදිලි පිළිතුර කුමක්ද කියන එක. අපි යමු පුතේ. එතකොට t ඍණ 1 පිළිතුර විදිහට තියෙන දෙවෙනි උත්තරේ. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නයටයි අවතීර්ණ වෙන්නේ. c සමානයි k බෙදීම ρ වල වර්ගමූල සමීකරණයේ c යනු වේගය සහ ρ යනු ඝනත්වය වේ. k හි ඒකක වනුයේ. k වල ඒකකයි වාගෙන් අහන්න. බලන්න පුතේ 20 වෙනි ප්‍රශ්නය. c සමානයි k බෙදීම ρ වල වර්ගමූලය. c යනු වේගයයි ρ යනු ඝනත්වයයි k වල ඒකක. පුතේ k වල ඒකක නෙවෙයි. අපි මුලින්ම වර්ග කරලා හරස් ගුණ කරලා k උක්ත කරගන්න. වර්ග කරාම c වර්ග. k බෙදීම ρ. එතකොට පුතේ k උක්ත කරගත්තම මොකද්ද වෙන්නේ? c වර්ග ρ වෙනවා. එහෙනම් පුතේ k වල ඒකක නිකම්ම හොයතේ. k ඒකක c කියන්නේ ප්‍රවේගයක්නේ. ඒ කියන්නේ ms ඍණ 1. ඒකේ වර්ග කරාම එනවා m වර්ග s ඍණ 2. හරිද? c කියන්නේ ප්‍රවේගයක්නේ. ඒකේ වර්ග කරලා දැම්මා. ඕන්න වර්ග කරලා දාපු උත්තරේ. ඊට පස්සේ පුතේ ρ කියන්නේ ඝනත්වයක් නේද? ඝනත්වයක්. ඝනත්වය කොහොමද හොයන්නේ? ඝනත්වය කියලා කියන්නේ ඔන්න c සමානයි ms ඍණ 2 ms ඍණ 1 ආදේශ කරා. ඊට පස්සේ ඝනත්වය කියන්නේ kg m ඍණ 3 ඒකක පරිමාවක තියෙන ස්කන්ධය. අපි ඒක ආදේශ කරමු මෙතනට. kg m ඍණ 3. පුතේ kg කිලෝග්‍රෑම්. මෙතන m වල ධන 2 බලය තියෙනවා. ඍණ 3 බලය තියෙනවා. දෙන්න සුළු වුණාම m ඍණ 1 වෙනවා. s නම් ඍණ 2 ඒ විදිහටම තියෙනවා. ලස්සනට පිළිතුර
අපට ලැබුණා. kg m ඍණ 1 s ඍණ 2 පිළිතුර 4. අපි බලමු පුතේ 21 වන ප්‍රශ්නය. පහත සඳහන් ඒවායින් කුමක් SI ඒකකයක් නොවන්නේද? SI ඒකකයක් නොවන්නේද කියලා අහලා තියෙනවා. පුතේ ඔතන එතකොට SI මූලික ඒකකයක් නොවන්නේද කුමක්ද කියලා අහන්නේ පුතේ. හරිද? එතකොට ඒක අවබෝධ කරගන්න මූලික ඒකකයක් නොවන්නේ කුමක්ද කියන එක උත්තරින් අහන්න උත්සාහ කරලා තියෙන්නේ. කිලෝග්‍රෑම් තමයි පුතේ ස්කන්ධය මැනීමේ මූලික ඒකකය. ඊට පස්සේ පුතේ මීටර කියලා කියන්නේ පුතේ දිග මැනීමේ මූලික ඒකකය. තප්පර කියලා කියන්නේ කාලය මැනීමේ මූලික ඒකකය. ඇම්පියර් කියලා කියන්නේ විදුලි ධාරාව මැනීමේ මූලික ඒකකය. පස්වෙනි එක පුතේ කෙල්වින් නෙවෙයි. කෙල්වින් නම් කැපිටල් K නේ. නමුත් පස්වෙනි උත්තරේ තියෙන්නේ පුතේ සිම්පල් K. ඒ කියන්නේ කිලෝ. කිලෝ කියන්නේ ඒකකයක් නෙවෙයි උපසර්ගයක්. පැහැදිලිද? උපසර්ගයක්. එහෙනම් ඒක පැහැදිලි වට පිළිතුර 5. උත්තර 2006 MMCQ එකේ පිළිතුර වෙන්න ඕනේ 5. පහත සඳහන් ඒවායින් කුමක් SI මූල ඒකකයක් නොවන්නේද? මූල ඒකකයක් හෝ ඒකකයක් කියලා කිව්වත් කමක් නැහැ. මොකද මෙතන K කියන්නේ සිම්පල් K කියලා කියන උපසර්ගයක් නේ. ඒතර ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. සිම්පල් K වලින් කියන උපසර්ගයක් ඒකකයක් නොවන්නේද කියලා අහුවත් ගැටලුවක් නැහැ. අනිත් සේරම තියෙන්නේ පුතේ මූල ඒකක. හරි? K කියන්නේ සිම්පල් K කියන්නේ උපසර්ගයක්. කිලෝ. හරි? කෙල්වින් එහෙම නෙමෙයි. කෙල්වින් නම් කැපිටල් K. 22 වන ප්‍රශ්නේ බලන්න. කිලෝවොට් පැය. අපි දන්න පුතේ කිලෝවොට් පැය කියලා කියන්නේ කිලෝවොට් පැය යනු ශක්තිය ඒකකයක්. ශක්තියේ ඒකකයක්. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි එක හෙව්වා. එවනම් පුතේ ශක්තිය ඒකකයක් නම් මොකද්ද මාන වෙන්න ඕනේ? ශක්තිය මාන ml වර්ග t ඍණ 2. බොහොම පහසුවෙන් පිළිතුරට යන්න පුළුවන් ml වර්ග t ඍණ 2. ශක්තිය ඒකකයක්. 23 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ අවසන් කරේ. 24 වන ප්‍රශ්නේ බලමු. සංඛ්‍යාතය සිම්පල් F වන පොටෝන එක ශක්තිය E සමානයි HF මගින් ලබලා දෙනවා. එහෙනම් H වල මානය අහන්න. අයන පුතේ H උක්ත කරන්න. H සමානයි E බෙදීම F. එහෙනම් H වල මාන කියන්නේ ශක්තිය මාන බෙදීම සංඛ්‍යාතයේ මාන. පුතේ ශක්තිය මාන කියන්නේ ml වර්ග t ඍණ 2. සංඛ්‍යාතයක් කියන්නේ t ඍණ 1. එක යට කාලාවර්තයේ සංඛ්‍යාතය කියන්නේ ඒක ඔයා දන්නවා. සංඛ්‍යාතය කියන්නේ t ඍණ 1. ඒක සුළු කරාට පස්සේ ml වර්ග t ඍණ 1ක් වෙනවා. මොකද පුතේ ඍණ 2යි ඍණ 1යි සුළු වුණාම ඍණ 1ක් ඉර උඩ ඉතිරි වෙනවා. එහෙනම් ml වර්ග t ඍණ 1. 25 වන ප්‍රශ්නේ බලමු. තාප ප්‍රමාණයේ SI ඒකකය කුමක්ද කියලා යහන්න. පුතේ බොහොම සරලයි. තාපය කියන්නේ ශක්තියක්. එහෙමනම් ශක්තිය මැනීමේ SI ඒකකය අන් කවරක්වත් නොව ජූල්. තාපය කියන්නේ ශක්තියක්. එහෙමනම් ශක්තිය මැනීමේ SI ඒකකය ගැන උතන අහලා තියෙනවා. ජූල්. බොහොම ලේසි. එහෙමනම් පුතේ 25 වෙනි ප්‍රශ්නේ කිසිදු කාබන් බිඳක්වත් හෙලන්නේ නැතුව නිකම් උත්තරේට යන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒක අපෝ හදන්න මානසි වෙන්න ඕනේ නැහැ. තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය මයින් ඒකකය ජූල්. හරිද? අපි යමු පුතේ ඊළඟට 27 වන ප්‍රශ්නයට. 26 වෙනි ප්‍රශ්නේ 24 25 26 වෙනි ප්‍රශ්නයට යන්න. 25 පැහැදිලි උත්තරේ තාපය කියන්නේ ශක්තියක්. ඒක මනින් ඉතින් ජූල් වලින්. බලන්න පුතේ 26 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් කුමක් SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයිද? මූලික ඒකකයක්. මීටර කියන්නේ දිග මැනීමේ මූලික ඒකකය. නිව්ටන් කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක්. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධය මැනීමේ මූලික ඒකකය. තත්පර කියන්නේ කාලය මැනීමේ මූලික ඒකකය. පස්වෙනි පිළිතුරින් කියන්නේ කෙල්වින්. කෙල්වින් කියන්නේ තාපගතික උෂ්ණත්වය මැනීමේ මූලික ඒකකය. එතකොට පුතේ පැහැදිලි නිව්ටන් තමයි පිළිතුර. 26 උත්තරේ 2. හරිම සරලයි. ඒක ව්‍යුත්පන්න ඒකකයක්. බලය මැනීමේ ඒකකය. ව්‍යුත්පන්න ඒකකයක්. මොකද බලය කියලා කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. 27 වන එකක් බලමු. මාන විශ්ලේෂණය මගින් ලබාගත හැකි තොරතුරු පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. මාන විශ්ලේෂණය. මාන ගැන විතරක් සලකලා.
ගන්න පුළුවන් තොරතුරු පිළිබඳව පහත ප්‍රකාශන සලකා බලන්න. බලන්න පුතේ මේ ප්‍රකාශනය. භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක අගය. සංඛ්‍යාත්මක අගය මාන විශ්ලේෂණයෙන් නිර්ණය කළ හැක. වැරදි. සංඛ්‍යාවලට පුතේ මාන නැහැ. මාන නැහැ. එතකොට මාන විශ්ලේෂණයෙන් මේ සංඛ්‍යාවක අගයක් ගැන අපට නිර්ණයක් කරන්න බෑ. පැහැදිලිද? සංඛ්‍යාත්මක අගය පිළිබඳව නිර්ණයක් කරන්න බෑ. මොකද සංඛ්‍යාවකට මාන නැහැනේ. මාන විශ්ලේෂණයේදී කරන්න පුළුවන් මාන සහිත ඒවා අතර ගනුදෙනුවක් පමණයි. ඒතකොට සංඛ්‍යාත්මක අගය කොහෙත්ම හොයන්න විදියක් නැහැ. හරිද? එතකොට පුතේ සංඛ්‍යාත්මක අගය කොහෙත්ම හොයන්න විදියක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් චාලක ශක්තිය දෙකෙන් එක mv වර්ගනේ. හරිද? එතකොට අපි නිකන් කවුරු කෙනෙක් මෙන්න මෙහෙම ලියලා තිබ්බොත් ශක්තිය සමාන mv වර්ග කියලා මේ දෙපැත්තේ මාන සමානයි. මෙතනත් දෙපැත්තේ මාන සමානයි. ඒත් අපිට මාන විශ්ලේෂණයෙන් විතරක් මෙන්න මෙතනට එන්න ඕනි නියතය මේකමයි කියලා. දෙකෙන් එකමයි කියලා කොහෙත්ම කියන විදියක් නැහැ. ප්‍රකාශන දෙකේම මාන සමානයි. ඒ නියතේ සංඛ්‍යාත්මක නියතේ පුතේ පරීක්ෂණාත්මකවයි හොයන්න ඕනේ. කොච්චරද කියලා. කිසිසේත් මාන විශ්ලේෂණයෙන් සංඛ්‍යාත්මක නියතේ සංඛ්‍යාත්මක අගය හොයන්න බෑ. B බලන්න. භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක ලකුණ. ඒ කියන්නේ ධන ඍණ ස්වභාවය. ඉතින් සංඛ්‍යාත්මක අගය හොයන්න බැරි කොට කොහොමද ධන එකක්ද ඍණ නියතයක්ද කියලා හොයන්න. ඒක කරන්න බෑ මාන විශ්ලේෂණය. ඒක පරීක්ෂණාත්මකවයි කරන්න. C බලන්න. භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල ඒකක මාන විශ්ලේෂණයෙන් වන්න පුළුවන්. ඔයා හිතන්න මෙන්න මෙහෙම. ඒක හරි. x කියලා භෞතික රාශියක මාන විශ්ලේෂණයේදී ආවයි කියලා හිතන්නකො පුතේ මානය ml ඍණ 1 කියලා. මොකක් හරි මාන විශ්ලේෂණයේදී x කියලා නියතයක් තිබ්බා. ඒ නියතයේ ආව මානය ml ඍණ 1යි කියලා. එහෙනම් බැරිද ඒක කියවන්න? m කියන්නේ ස්කන්ධයක් කිලෝග්‍රෑම්. l කියන්නේ දිගක් මීටර. හරි. භෞතික රාශියේ මානෙ දන්නවනම් ඒ අසුරින් ඒකක කියන්න පුළුවන් කමක් තියෙනවා. හරි. එහෙනම් ඒක හරි. සමානුපාතික නියතවල ඒකක මාන විශ්ලේෂණය නිර්ණය කළ හැකියි. එහෙනම් පුතේ C පමණයි සත්‍ය වෙන්නේ. C පමණයි සත්‍ය වෙන්නේ පිළිතුර 3. අපි යමු පුතේ 28 වන ප්‍රශ්නයට. A සමානයි K R වල n V වල n ප්‍රකාශනයේ මාන සමීකරණය. මාන සමීකරණය වාට දීලා තියෙන පුතේ L T ඍණ 2 L වල n L බෙදීම T වල m. එතකොට K වල මාන නැහැ. K කියලා කියන මාන රහිත එකක්. එහෙනම් පුතේ මාන සමීකරණයක් දීලා තියෙනවා. අපි මේ පැත්ත පොඩ්ඩක් ලස්සන කරලා හදාගන්න. L T ඍණ 2 මෙතන L වල n බලය මෙතනින් ගුණ කරාම එනවනේ m බලයක්. L වල m මේක ඊට උඩට ගත්තම t ඍණ 1යි. ඒක මේකෙන් ගුණ කරාම t ඍණ n. පැහැදිලිද? t ඍණ n. දැන් පුතේ අපිට මේක තවදුරටත් විස්තරාත්මකව ලියාගත්තොත් lt ඍණ 2 සමානයි ගුණ කරද්දි දර්ශක එකතු වෙනවනේ පුතේ. l වල n ධන n t වල ඍණ n. පුතේ දෙපැත්තේ තියෙන පදවල දැන් මේ පැත්තේ තියෙනවා l උත් තියෙනවා t උත් තියෙනවා. මේ පැත්තේ l වල දර්ශක එකයිනේ. එහෙනම් එක තමයි n ධන m වෙන්නේ. එක තමයි n ධන m වෙන්නේ. පැහැදිලිද? ඒකවා දන්නවා. මේ පැත්තේ ওই විදිහට ගත්තම l වල දර්ශක සමාන කරාම එහෙමනම් අපට ලැබෙනවා එක සමානයි n ධන m. ඒ වගේම මෙන්න මේක සමාන කරාම t වල දර්ශක සමාන කරාම ඍණ 2 සමානයි ඍණ m කියලා බොහොම අපූර්වට ලැබෙනවා. ඍණට ඍණ කපලා දාන්න. m සමානයි 2යි. ඒක ගෙනල්ලා මේකට ආදේශ කරන්න. m 2යි නම් ඒ දෙක මෙහෙට ගෙනිච්චම ඍණ 2 වෙනවා. එක ඍණ 2 කියන්නේ ඍණ 1යි. n ඍණ 1ක් වෙනවා. පැහැදිලිද? n ඍණ 1ක්. එහෙමනම් m වල අගය ධන 2යි n වල අගය ඍණ 1යි. හරිද? එහෙමනම් පුතේ මොකද්ද සමීකරණය වෙන්නේ? දැන් අපි සමීකරණයට ගෙනල්ලා ආදේශ කරනවා. a සමානයි k r වල n වන බලය ඍණ 1යි v වල
වල වර්ගය. බොහොම පැහැදිලිව තේරෙනවා පුතේ. පිළිතුර පස්වෙනි උත්තරෙන් කියවෙනවා කියලා. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති ඔයාලට. හරිද? හොඳයි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නේ කොට දාන්න. 29 වෙනි ප්‍රශ්නෙට. 29. ප්ලාන්ට් නියතයේ සයි එකකය. ප්ලාන්ට් නියතයේ ආවේ පුතේ දැන් මීට ඉස්සෙල්ලත් අපිට හම්බුණ සමීකරණය E සමාන HF කියන සමීකරණයෙන්. ෆෝටෝන එක ශක්තිය සමානයි ප්ලාන්ට් නියතයේ වරක් සංඛ්‍යාතය කියන සමීකරණය. ඒතර පුතේ ප්ලාන්ට් නියතය උක්ත කරලා ගත්තොත් ශක්තිය බෙදීම සංඛ්‍යාතය වෙනවා. එහෙමනම් පුතේ ප්ලාන්ට් නියතයේ ඒකක කියන්නේ ශක්තියේ ඒකක වන ජූල් බෙදීම සංඛ්‍යාතයේ ඒකක කියන්නේ හර්ට්ස්. ඒ කියන්නේ තත්පර යට කියන එක. මේක ඊළ උඩට දාන්න. එතකොට ඍණ එකේ බලය ධන එකේ බලය වෙනවා. බොහොම අපූර්වට අපට ලැබෙනවා ජූල් තත්පර කියලා. පිළිතුරු පුතේ 2. හරිම ලේසියිනේ. 30 වන ප්‍රශ්නය. ඒ කියන්නේ 2014 අහපු ප්‍රශ්නේ බලමු. ඒක කියනවා ඒකක පමණක් සැලකීමේදී පහත සඳහන් කුමන රාශිය ඉතිරි ඒවායින් වෙනස් වේද? ඒකක විතරක් සැලකුවම. පුතේ 30 වන ප්‍රශ්නේ ඒකක විතරක් සලකන්න. භ්‍රමණ චාලක ශක්තිය ගත්තොත් මොකක් හරි ශක්තියක්නේ. එහෙනම් ජූල්. දෙවෙනි එක යාන්ත්‍රික විභව ශක්තිය ගත්තොත් මොකක් හරි ශක්තියක්නේ. එහෙනම් ජූල්. අභ්‍යන්තර ශක්තිය ගත්තත් මොකක් හරි ශක්තියක්නේ. ජූල්. කාර්යය ගත්තොත් අනිවාර්යෙන් ජූල් නේද? කාර්ය කිරීමේ හැකියාවනේ ශක්තිය කියන්නේ. හැබැයි ක්ෂමතාවය ගත්තොත් වොට්. එහෙමනම් බොහොම පැහැදිලි වෙනස් එක්කෙනා පස්වෙනි උත්තරිනුයි නිරූපණය වෙන්නේ කියලා. චාලක ශක්තියක් වුණත් යාන්ත්‍රික විභව ශක්තියක් වුණත් අභ්‍යන්තර ශක්තියක් වුණත් කාර්යයක් වුණත් ජූල් වලින් මනිනවා. එහෙනම් පැහැදිලි පිළිතුර 5. 31 වන ප්‍රශ්නය බලමු. පහත කුමන රාශිය මාන රහිත වේද? පුතේ සාපේක්ෂ ප්‍රවේගය ගත්තොත් සාපේක්ෂ දෛශිකයක්. සාපේක්ෂ ප්‍රවේගයට මාන තියෙනවා. කෙලිම ප්‍රවේගය මානමයි. LT ඍණ 1. මොකද සාපේක්ෂ දෛශික වලට පුතේ මාන තියෙනවා. ඊට පස්සේ සාපේක්ෂ ඝනත්වය ගත්තොත් ඒක අදිශයක්. සාපේක්ෂ අදිශයක්. සාපේක්ෂ ඝනත්වය හොයන්නේ ජලයේ ඝනත්වයෙන් බෙදනවා අදාළ ද්‍රව්‍යයේ ඝනත්වය. එතකොට ජලයේ ඝනත්වය ගත්තොත් ml ඝනත්වයක්නේ. ml ඍණ 3ක් එනවා. ජලයේ ඝනත්වය ගත්තා මුඛක ඝනත්වය ගත්තත් එහෙම වෙනවා. එතකොට කැපිලා ගිහිල්ලා මාන රහිත එකකුයි මතක තියාගන්න සාපේක්ෂ අදිශයක්. මේක සාපේක්ෂ ඝනත්වය ද්‍රව්‍යයේ ඝනත්වය බෙදලා ජලයේ ඝනත්වය. එතකොට මාන රහිතයි. ඝනත්වය කැපිලා යනවා. හැබැයි සාපේක්ෂ දෛශික සාපේක්ෂ ත්වරණය සාපේක්ෂ විස්ථාපනය සාපේක්ෂ ප්‍රවේගය වගේ වලට මාන තියෙනවා පුතේ. හරිද? එතකොට B කියන එක හරි මාන රහිතයි. ඒ කියන එක වැරදි මානයක් තියෙනවානේ. C එක සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පවතින ජල වාෂ්ප ඝනත්වයේ බෙදීම එම උෂ්ණත්වයේදී සන්තුෂ්ත වෙන්න අවශ්‍ය ජල වාෂ්ප ඝනත්වය වරක් 100%. හරිද? ඝනත්වයකින් බෙදලා percentage එකක් ගන්න. එතන මාන කැපිලා යනවා. එතන මාන රහිත එකක්. ඒක හරි. හරිද? මතක තියාගන්න එතනදී එතකොට සිද්ධාන්තයක් විදියට සාපේක්ෂ කියන වචනේත් එක්ක අදිශයක් එනවා නම් බොහෝ විට මාන රහිතයි. හැබැයි සාපේක්ෂ දෛශිකයක් නම් තියෙන සාපේක්ෂ ප්‍රවේගය, සාපේක්ෂ විස්ථාපනය, සාපේක්ෂ ත්වරණය වගේ අනිවාර්යෙන් මාන තියෙනවා. සාපේක්ෂ ප්‍රවේගය නම් ප්‍රවේගය මාන, සාපේක්ෂ විස්ථාපනය නම් විස්ථාපනය මාන, සාපේක්ෂ ත්වරණය නම් ත්වරණය මාන තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ අපට දැන් 2014 ප්‍රශ්නේ පැහැදිලි. එතකොට B හා C වල තමයි මාන රහිත වෙන්නේ. B හා C පමණයි. සාපේක්ෂ ප්‍රවේගයට මාන තියෙන ප්‍රවේගය මාන තියෙනවා. 2015 ප්‍රශ්නේ අපි අරගෙන බලුවොත් ඒක කියන්නේ නැවතත් ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනු 2015 ප්‍රශ්නේ. මීට ඉස්සෙල්ලත් අහලා තියෙන එකක්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ ශක්තියේ ඒකකයක්. ඔන්න පුතේ ඒකක හා මාන 1982 සිට 2015 දක්වා MCQ සාකච්ඡා කරා. ඒතර උගල බලන්න ඇති 2015 පස්සේ ටික කතා කරන්නේ නැත්තේ කියලා. නෑ පුතේ ඒක වෙනම full paper package එකක් විදිහට කරගෙන යනවා. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.